ඔබේ ස්ථානයේ මොන වාතාවරණයක මැද්ද සිටියත් ඔබ කවුරු අතහැරුණු ලැබුවත් දෙවියන් වහන්සේ කවදාකවත් ඔබ අතහරින්නේ නැහැ. ඔබ උන්වහන්සේ දෙස බලා සිටිනු අපේ බලාපොරොත්තු උන්වහන්සේ. උන්වහන්සේට පුළුවන් අපේ ශක්තිය නැති කෙනාට ශක්තිය දෙන්න. බලාපොරොත්තුවක් ඇති කරගන්න. උන්වහන්සේ කාවත් අතහරින්නේ නැහැ. ඔබ මොන වාතාවරණයක් ඔබේ ජීවිතයේ රැකියාවේ පවුලේ මොන තත්ත්වයන් වල මත ආවත් ඒ තත්ත්වය වෙනස් කරන්න බුල එකම තැනන් මාසේ දෙවියන් වහන්සේ. අතහරින්න එපා. උන්වහන්සේත් එක්ක යමු මේ ගමන. දුෂ්කරයි අමාරුකම් පවති. නමුත් දෙවියන් වහන්සේ ඔබ අතහරින්නේ නැහැ. උන්වහන්සේ දෙස බලා සිටින්න. දැන් විනාඩි කිහිපකින් ඔබගේ අභිමුඛය දෙවියන් වහන්සේගේ අභිමුඛය උන්වහන්සේගේ අභිමුඛය ඔබගේ ජීවිතයට කිදා බසින්න යනවා. නමස්කාර කරන්න. ඔබ මා ශක්තියයි. ඔබ මා ශක්තියයි. ඔබ කෙරෙහි බලා සිටින්නේ. ඔබ මා ශක්තියයි. ඔබ මා ශක්තියයි. ඔබ කෙරෙහි බලා සිටින්නේ. හalleluya. Ribala zikere, riba kada de, orokolo di riba, orapashe, zibo kila hallelujah. Ribala ze, riba keraba de, oh. Yahapa dedenne dabadan marak varnai ewe mage paliyat kodasa diviya pavatina dura devidu Yahapa dedenne devadan marak varnai ewe mage paliyat kodasa diviya pavatina dura අපි දෑත් උත්සවයක් කියමුද? උන්වහන්සේ තමයි මගේ කොටස. උන්වහන්සේ තමයි මගේ ඵලය. උන්වහන්සේ තමයි මගේ එකම සරණය. උන්වහන්සේ යහපත් දේ උන්වහන්සේ දරුවන්ට දෙනවා. හැම කෙනෙක්ම තරුණ කුඩා වැඩිහිටි හැම කෙනෙක්ම ඔබේ දෑත් ඊළඟ උත්සවන්න. දෙවිදු යහපත් දේ
සීමාවක් නැහැ පුදුමයි ප්‍රේමය හලෙලූයා රිබකරබ ශබරදිකි සිබරො කොරබ දිකිලියා දිබකෝ ඔබගේ ප්‍රේමයට සීමාවක් නැහැ ඔබගේ ප්‍රේමයට සීමාවක් නැහැ ඔබගේ ප්‍රේමයට සීමාවක් නැහැ ස්වාමිනේ ඔබ යහපත් මේ දේ අපිට දෙන්න දන්නවා හලෙලූයා රිබරබා හලෙලූයා හලෙලූයා ඔබ දන්න රිබකේ ඔබ දන්නවද අපිට හොඳම දේ දෙන්න දෙවියන් වහන්සේ දන්නවා මක්නිසාද උන්වහන්සේ යේසුස් යන නාමය බලවන්තයි යේසුස් යන නාමය ජයග්‍රහණයයි යේසුස් යන නාමය සුවය දෙන නාමයයි යේසුස් යන නාමය අපිට නිතරම ජය දෙන්නා වූ නාමයයි ඒ නාමය යේසුස්මයි හැම කෙනෙක්ම දෑත් උසමින් කියමුද ඒ නාමය යේසුස්මයි ඒ නාමය කරද්දී එක්කෙනෙකුටවත් අත් දෙක ඔසවගෙන පල්ලෙහාට දාලා ඉන්න බෑ මක්නිසාද ඒ නාමය යේසුස් කියනකොට ඔබට බයක් දැනෙනවා ඒ නාමය යේසුස් කියනකොට ජය දැනෙනවා ඔබට ඒ නිසා ඔබ ඉන්න තැන් වලින් ඔබ අත ඔසවන්න ඔබට කැමති නම් ඒ විනාඩි කිහිපය තුල දන ගහන්න පුළුවන් නම් යේසුස් ඉදිරියේ දැන් ඉන්නේ ඔබ ඉදිරියේ යේසුස් වහන්සේ ඉන්නවා මං ඉදිරියේ යේසුස් වහන්සේ ඉන්නවා මෙතන ශුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛයේ තියෙනවා අපි දෑත් ඔසවේ උන්වහන්සේ ඉදිරියේ ගායනා කරමු ඒ නාමය යේසුස්මයි ඒ නාමය
Ribaladari Kiliaba Zoko Ribalaze Zikala di Boroko Ribaka එක විනාඩියක් අන්‍ය භාෂාවලින් කතා කරමු. එක විනාඩියක් අන්‍ය භාෂා සභාව එක්සත් වෙන්න මේක දේව අභිමුඛයේ අවස්ථාව. රිබාලා කෙලියබා පුදුමසා බලවත් දේ සිද්ධ වෙන පිණිස රිකාලා දෙකෙලි සිකා දිබුලු රිබාලාදී රිබකාදී රිබාලාදී Ribakali dikolo Doribake Zukuraba ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ ඔබට ස්තුති මේ අභිමුඛය නිසා ඔබ වහන්සේගේ අභිමුඛය නිසා ස්තුති පැමිණ සිටින සෑම කෙනෙකුම ඔබ වහන්සේ අත තැබීම ගැන ස්තුති ආරම්භයේ පටන් අවසානයේ දක්වා ශුද්ධාත්මයන් වහන්සේ මේ ස්ථානයේ සිටින බව විශ්වාස කරනවා දෙවියන් වහන්සේ පැමිණි වේදනාවෙන් ප්‍රශ්න වලින් විවිධ ගැටලු වලින් පැමිණි අය නිදහස් කළ නිසා ස්තුතියි. අපි ඇදහිල්ලෙන් යුක්තව අපි ප්‍රකාශ කරනවා. මෙතනට මේ වාඩි වෙන හැම කෙනෙක්ම නිදහස් කොට ඔබ වහන්සේ තැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබගේ වචනේ කියා තිබෙනවා. ඔබ වහන්සේගේ වචනේ අපි නිදහස් කර තිබෙනවා. ඔබගේ වචනය තුල අපි ඔබ වහන්සේ තබා තිබෙන නිසා ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා යානනේ. පාපයේද මරණයේ ව්‍යවස්ථාවෙන් ඔබ වහන්සේ අපි නිදහස් කර තිබෙන නිසා ස්තුතියි. අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉදිරි සියලුම වැඩ කටයුතු බාර කරමි. ආමේන්. සෙනග කියමුද ආමේන් කියලා? ආමේන්. අත්පොන්ස නාදයේ දෙමින් වාඩි වෙන්න. හොඳයි අපි ශ්‍රුති පූජා ගන්න අවස්ථාවේදී අපි එකතු වෙලා විශේෂ ගීතිකාවක් ගායනා කරමු. සිතනා විලසින් සිතන්න මා බලනා අයුරින් බලන්න මා සිතනා විලසින් සිතන්න මා බලනා අයුරින් බලන්න මා කියන ලෙසටම කරන්න කෙනෙකු සම්බ වුණා දාවිත් Gesuna නිම කරනට සිත තැබුවේ දෙවිඳු අනයි ඉටු කරනට වෙරදැරුවේ මාලිකයයි නිම කරනට සිත තැබුවේ දෙවිඳු අනයි ඉටු කරනට වෙරදැරුවේ තැවෙන හදින් හිමි පාමුල වැඳ වැටුනේ පැසසුමටයි හදවත විවර කළේ
පිරුණු හදින් දෙවිඳුන් ඔහු සතුටු කළේ මිලයක් නැති පූජාවක් නැත පිදුවේ පිරුණු හදින් දෙවිඳුන් ඔහු සතුටු කළේ එවන් සිතක් අපට දෙනු මැන සමිදේ නිම කරනට මෙහෙවර මිහිතලයේ මා සිතනා විලසින් සිතන්න මා බලනා යුරින් බලන්න මා සිතනා විලසින් සිතන්න මා බලනා අයුරින් බලන්න මා කියනා ලෙසටම කරන්න කෙනෙකු සම්බුණා දාවිත් මුණ ගැසුණා ප්‍රශංසා වේවා. අපි ස්වාමින් වහන්සේගේ වචනය ඇසීමට ප්‍රථමයෙන් අපි කැමති විශේෂ පිළිගැනීමක් තියනවා කරන්න. මාලන් සහ හිරුනි ඔවුන් අද දවසේ පවුලක් හැටියට අපේ දේවස්ථානයේ සිටිනවා. ස්වාමින් වහන්සේ තුල සුදෝසන්න බඳින ඇතුළුනා පහුගිය දවස්වේ අපි නැගිටින්න කියලා කියමු ඒ නව යුවලට. අපි හොඳ උණුසුම්වත් පොළසන්නාද දීලා ආදරයෙන් පවුලක් හැටියට මාලන්වත් හිරුනිවත් අපේ සභාවට පිළිගන්නවා. හොඳයි අපි ස්වාමින් වහන්සේගේ බලවන්ත වචනය ඇසීමේ අනගි අවස්ථාවට පැමිණ තිබෙනවා. ස්වාමින් වහන්සේගේ වචනය අසන පිණිස අපේ හදවත් අපේ සිත් සූදානම් කර ගනිමු. අප සමග සිනවා පාස්ටර් රෝහිත. පාස්ටර් රෝහිතට අපි හොඳ උණුසුම්වත් පොළසන්නාද දීලා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු. පාස්ටර් රෝහිත වචනය ගෙනෙන්න යනවා. හාලෙලුයා හාලෙලුයා මේ දවස් කීපෙම විවාහ මංගල්‍ය කීපයක්ම තිබුණා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ දරුවන් ඒ විවාහ දිනේදී හරියටම වෙලාවට දේව ගෘහයට ආවා. ඉතින් අපි දැක්කා ඒගොල්ලෝ ඉරිදා පල්ලි එනවටත් වැඩිය ඉක්මනට ඒ විවාහ දවසේදී දේව ගෘහයට ආවා. ඉතින් අපි විශ්වාස කරනවා මෙතනින් පස්සේ ඒගොල්ලෝ මේ විශ්වාසවන්තභාවය යේසුස් වහන්සේගේ ඊම දක්වා ආරක්ෂා කරගන්නවා කියලා. හොඳයි අපි හැම කෙනෙක්ම අපේ දෑත් ඔස්සෝලා කියමු දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා. අද දවසේ මට මේ අවස්ථාව දුන්නා වූ මගේ ප්‍රධාන පාලකතුමාටත් මා බොහොමත්ම ස්තුතිවන්ත වෙන අතර පැමිණ සිටින ඔබ හැම කෙනෙක්ම විවිධ බාධාවන් කුණාටු ප්‍රශ්න ඒ හැම දෙයකින්ම ඔබ ජය අරගෙන අද දවසේ දෙවියන් වහන්සේගේ පාමුලට ඇවිත් තිබෙනවා. ඒ ගැන ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. අපි හැම කෙනෙක්ම බයිබලයේ අතේ තිබෙන අපි සෑම කෙනෙක්ම හරවගම්මු. අපි කවුරුත් දන්න පොතක් යෝබ්ගේ පොත. අපි හැම කෙනෙක්ම දන්නවා මේ පොත. අපි සෑම කෙනෙක්ම හරවගම්මු. ඔබ හැම කෙනෙක් අතේම බයිබලයක් තියෙන්න අවශ්‍යයි. බයිබලයක් නැති අය ඔබ බයිබලයක් මිලදී ගන්න අවශ්‍යයි. යෝබ්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි බලන්න යනවා. යෝබ්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි බලන්න යනවා. අපි හැම කෙනෙක්ම දේව වචනයට අවධානය යොමු කරමු. යෝබ් නම් වූ මිනිසෙක් ඌෂ් දේශයෙහි සිටියේය. ඒ මිනිසයා වනාහි නිර්දෝෂ වූ අවංක වූ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ නපුරෙන් වැළකී සිටියායු කෙනෙකි. හොඳයි අපේ දෙනෙත් පියා ගනිමු. ප්‍රේමවන්ත දෙවි පියාණන් වහන්සේ ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ ਸਰව බලධාරී ප්‍රේමණීය දෙවි කෙනෙක් නිසා අද දවසේ ඔබ වහන්සේගේ ගෘහයට ස්වාමිනී අපිව ඔබ වහන්සේ ගෙනාවා. ස්වාමිනී අද දවසේ
ස්වාමිනී ඔබගේ පාමුල සිටිමින් ඊටාම අනර්ග නමස්කාර කාලයකට ස්වාමිනී අපට පිවිසෙන්ට ඔබ වහන්සේගේ කරුණාව දුන්නා. ශුද්ධාත්මයාණන් වහන්සේ අද උදෑසන අප මැද්දේ ක්‍රියා කරපු නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණන් වහන්සේ ඔබගේ වචනේ කිව්වා මිනිසයා ජීවත් වන්නේ රොටි වලින් පමණක් නොවේ. ඔබ වහන්සේගේ මුවින් නික්ම වුණා වූ වචනෙන්ද මිනිසයා ජීවත් වෙන බව. දෙවි පියාණන් වහන්සේ අද උදෑසන ස්වාමිනී ඔබගේ දරුවන්ගේ ආත්මීක අවයවයන් වැඩෙන පිණිස ඔවුන්ගේ ආත්මීක ඉන්ද්‍රියන් වර්ධනය වෙන පිණිස ස්වාමිනී ඒ ආත්මීක ආහාරය ඔබ වහන්සේ අපට ලබා දුන මැනව. ස්වාමිනී ඔබ අපට කතා නොකරුවොත් අපි හිස් මිනිසයන් වෙන්න යනවා. ස්වාමිනී අපි නිෂ්ඵලයේ ගමන් කරන්නට යනවා. නමුත් ඔබ වහන්සේ අපට කතා කරුවොත් ස්වාමිනී අපි අරමුණක් ඇතුව ජීවත් වෙන්න යනවා. අද දවසේ ඔබ වහන්සේම අපට කතා කෙරුව මැනව අපි අසහා සිටිනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. අපි දන්නවා මේ යෝබ් කියන අනර්ග මිනිසයා ගැන. මේ යෝබ් ගැන දේව වචනේ අපි දකිනවා බොහෝ දේ කතා කරනවා. මොහු ඇවිල්ලා වර්තමාන සභාවට ඒ වගේම කිතුණුවන්ට දෙවියන් වහන්සේගේ සෙනගට පණ පොවන්නා වූ මිනිසෙක්. ආදර්ශමත් මිනිසෙක්. මේ මිනිසයා ජීවත් වුණේ මේ උස් දේශේ. මේ දේශේ ජීවත් වුණා වූ මේ අනර්ග මිනිසයා ගැන දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මොහු තුල තිබුණා ඊටාම අනර්ග ගුණාංග කීපයක්. හාලෙලූයා. ඊටාම අනර්ග ගුණාංග කීපයක්. ඒ මොනවද? මේ ස්ථානයේ කියනවා ඔහු ඇවිල්ලා නිර්දෝෂ මිනිසෙක්, අවංක මිනිසෙක්, දේව බය ඇති මිනිසෙක්. නිර්දෝෂ මිනිසෙක්, අවංක මිනිසෙක්, දේව බය ඇති මිනිසෙක්. ස්නේහවන්ත සහෝදරය සහෝදරී මම ඔබට පැහැදිලිව එක දෙයක් කියන්න කැමතියි. ඔබ මේ පොළවේ ධනවත් මිනිසෙක් වුණාට සාතන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ පොළවේ බලවත් මිනිසෙක් වුණාට ඔබ මේ පොළවේ උගත්කමින් පිරුණා වූ දැනුමෙන් පිරුණා වූ මිනිසෙක් වුණාට සාතන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ දන්නවද ඔබේ මගේ ජීවිතේ ඇත්තටම සාතන්ට බලපෑමක් වෙන්න යන්නේ නැත්නම් මේ අපට විරුද්ධව සිටින මේ යක්ෂයාට අපේ ජීවිතේ බලපෑමක් වෙන්න යන්නේ මෙන්න මේ කතා කරන ඒ අනර්ග ඵලවලින් අපේ ජීවිතේ අපි අලංකාර කරගත්තොත් පමණයි සෙනෙහවන්තේනි. හාලෙලූයා. අද අපි දකිනවා බොහෝ කිතුණුවන් සිටිනවා ඔවුන් නැවිල්ලා මේ දේවල් වලින් නෙවෙයි ඔවුන්ගේ ජීවිතේ අලංකාර කරගන්න හදන්නේ. නේද? විවිධ දේවල් පසුපස ඔවුන් හඹාගෙන යනවා. ආසාවන් තිබෙනවා. හොඳ ගෙයක් දොරක් හදන්න ආසාව තිබෙනවා. හොඳ වාහනයක් ගන්න ආසාව තිබෙනවා. නේද? මේ පොළවේ ලස්සනට ජීවත් වෙන්න අපි හැම කෙනෙකුටම ආසාව තිබෙනවා. මම ඔබට කියන්න කැමතියි දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම අපේ ඒ සියලු ආසාවන් උන්වහන්සේ ඉෂ්ට කරන්නා වූ දෙවි කෙනෙක්. හාලෙලූයා කියන්නේ. උන්වහන්සේ ඔබේ සියලු ආසාවන් උන්වහන්සේ ඉෂ්ට කරන්නා වූ දෙවි කෙනෙක්. නමුත් දේව දරුවන් හැටියට මම ඔබට නිතරම කියන්ට කැමති
අපේ ජීවිතේ අපි අලංකාර කරගන්න ඕන මෙන්න මේ කාරණා වලින්. නේද? මේ යෝබ් ඇවිල්ලා ඔහුගේ ජීවිතේ මේ කාරණා වලින් ඔහුගේ ජීවිතේ අලංකාර කරගෙන තිබුණා. ඒ නිසා තමයි යක්ෂයා සමග ඔහුට සටනක් තිබුණේ. නේද? යක්ෂයාට බලපෑමක් වුණා. ඒ මොකද යෝබ් ඇවිල්ලා නිර්දෝෂ මිනිසෙක්, අවංක මිනිසෙක්, දෙවියන් වහන්සේට බය ඇති මිනිසෙක්. ඉතින් මේ විදියට මේ පොළවේ ඕනම මිනිසෙක් ජීවත් වෙනවද? ඒ මිනිසයාට සටනක් තිබෙනවා. ඔබ කී දෙනෙකුට ඔබේ කිතුණු ජීවිතයේ සටනක් තිබෙනවද? නේද? සමහර අයට අපි දකිනවා ජීවත් වෙන්න සටනක්. සමහර අයෙක් අපි කතා කරද්දී අපිට කියන දේ තමයි, පාස්ටර් අපි ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ පාස්ටර්. ඔබ කල්පනා කරලා බලන්න. මේ කිතුණු ජීවිතයේ තිබෙන සටන ඒට එහා තිබෙන සටනක්. නේද? දේව වචනේ මොනවද කියන්නේ? අපේ සටන ඇවිල්ලා අපේ ඇස්වලට නොපෙනෙන්නා වූ අන්ධකාර බලධාරීන් සමග තිබෙන්නා වූ සටනක්. ඒ නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී, නේද? අපි මෙන්න මේ දේවල් වලින් සන්නද්ධ වුණොත් තමයි අපිට අපේ සටනෙන් ජය ගන්න පුළුවන්. හාලෙලූයා. සමහර අයගේ සටන නිකන් පරණ මොනවද මේ පරණ ටීටර් වගේ. පරණ ටීටර් දැකලා තියෙනවද? මගේ තාත්තා හොඳ ටීටර් කාලේ. ඔබ තුඩැල්ලේ හන්දියට ගිහිල්ලා අහන්න ආටිගුරුන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒ තමයි මගේ සීයා. ටීටර්. ඉතින් මගේ තාත්තා කියපු කතාවක් තමයි, එක ටීටර් එකක මගේ තාත්තා රංගපාද්දී වුණා වූ සිද්ධියක්. ඒ මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? දැන් ඒ ටීටර් එකේ ප්‍රධාන නළුවා දුෂ්ටයව නැති කරන්න යනවා. ඉතින් දැන් මේ දුෂ්ටයව නැති කරන්න අර පරණ දිග තුවක්කු තියෙනවා. එන දිගයි ඒ තුවක්කු. දැන් මේ අවුරුදු 40කට 45කට එහා. ඉතින් දැන් දුෂ්ටය වැටුණට පස්සේ අර ටීටර් එකේ ඒ ප්‍රධාන චරිතයේ දරන ප්‍රධාන නළුව මොකද කරන්නේ? දැන් තුවක්කුවෙන් වෙඩි තියනවා. උඹට මම එක මොහොතක්වත් ඉන්න දෙන්නේ නැහැ. මම උඹට වෙඩි තියලා මරලා දැන් කොකා ගස්සනවා. වෙඩිල්ල පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා දැනගත්ත මොකක් හරි අවුලක්. තුවක්කුව පැත්තකට විසි කරලා මම උඹව නැති කරනවා කියලා පී අතට ගනිද්දී එකපාරට ඩෝන් ගන්නවා. ඇයි දන්නවද? ඒ කාලේ ටීටර් වල ඒ තුවක්කුවේ කොකා ගස්සද්දි රතිඤ්ඤා කරලක් දානවා. ඉතින් අරයා කොකා ගස්සනවා රතිඤ්ඤා කරලා පත්තු වෙන්නේ නැහැ. මෙයා පී අතට ගත්තට පස්සේ තමයි රතිඤ්ඤා කරලා පත්තු උනේ. නේද? ඒ සමහර අපි කරන සටන් ඇවිල්ලා ඒ පරණ ටීටර් වගේ. නේද? අපිට කිසිම ගාණක් නැහැ. නේද? ආත්මීක දේවල් ගැන අපිට කිසිම හැඟීමක් නැහැ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තිබෙන ගැඹුරු කාරණාවන් ගැන අපිට කිසිම හැඟීමක් නැහැ. ඒ ආත්මීක අලංකාර වස්තුන් සොයා ගැනීමට අපිට කිසිම හැඟීමක් නැහැ.
අපේ එකම සටන ජීවත්වීම. නේද? අපේ එකම සටන ජීවත්වීම. ඊයේ රාත්‍රියේ එක සහෝදරයෙක් මට කියනවා පාස්ටර් නේද දේව දරුවෙක් අපේ මේ වෘතියට පාස්ටර් බොරු කියන්න වෙනවා. ඉතින් මං ඒ බොරු කියද්දි මම මොකද කරන්නේ? මගේ නෝනවයි මගේ දරුවන්වයි මම පැත්තකට දානවා. මං ඇහුවා ඇයි ඔබ බොරු කියන්නේ? නේද? ඇයි ඔබ බොරු කියන්නේ? සමහර අයට තමුන්ට නේද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන කිසිම හැඟීමක් නැහැ. නිකන් ඔහේ ජීවත් වෙනවා. අපි තව එක බයිබල් පදයක් බලමු. යෝබ් 1:8. මොකද්ද මේ යෝබ් ගැන කතා කරන්නේ? එවිට ස්වාමින් වහන්සේ නුඹ මාගේ මෙහෙකරු වූ යෝබ් ගැන කල්පනා කළෙහිද? ඔහු මේ නිර්දෝෂ වූ අවංක වූ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ නපුරෙන් වැළකී සිටින්නා වූ මිනිසෙක් පොළොවේහි නැතයි කීසේක. හාලෙලූයා. දැන් බලන්න මේ යෝබ්ගේ ගුණාංග ගැන කතා කරන්නේ කවුද? සර්ව බලධාරී දෙවියන් වහන්සේ. නේද? මොනතරම් අනර්ග මිනිසෙක්ද මේ යෝබ් කියන්නේ? දැන් මිනිසෙක් නෙමෙයි කතා කරන්නේ. මේ යෝබ්ගේ ඇති විශේෂත්වය ඒකයි. යෝබ්ගේ නිර්දෝෂභාවය සහ අවංකභාවය යෝබ් තුල තිබුණා වූ දේව බය දැක්කේ මිනිසෙකුට වැඩිය සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔහුගේ කාරණාවන් දැක්කා. මේ පරිච්ඡේදය මේ පොත ඔබට කියවුවොත් ඔබට නිවසට ගිහිල්ලා කියවුවොත් ඔබට පැහැදිලි වෙයි. දෙවියන් වහන්සේ දෙවතාවක් මේ විදිහට යෝබ් ගැන සාක්ෂි දරනවා. දෙවියන් වහන්සේ අහස පොළව මැව්වා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ සාතන්ට කතා කරලා කියනවා සාතන් මේ යෝබ් ගැන නුඹ කල්පනා කරනවද? මේ යෝබ් කියන්නේ නිර්දෝෂ මිනිසෙක්, අවංක මිනිසෙක්, දේව බය ඇති මිනිසෙක්, නපුරෙන් වැළකෙන්නා වූ මිනිසෙක්. මෙන්න මේකයි විශේෂත්වය. අද සමහර වෙලාවට අපේ අවංකභාවය, අපේ නිර්දෝෂභාවය හොඳයි. දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක කොච්චර හරිද කියන එකයි ප්‍රශ්නය. නේද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක කොච්චර හරිද? මේ යෝබ් පැවැත්වුවා වූ දේවල් තුලින් අපි දකිනවා සෙනෙවන්තේනි දෙවියන් වහන්සේ දුටුවා යෝබ් තුල තිබුණා වූ විශ්වාසවන්තභාවය. යෝබ් ඇවිල්ලා විශ්වාසවන්ත මිනිසෙක්. ඔහු විශ්වාසවන්ත උනේ මොනවටද? ඒ දෙවියන් වහන්සේගේ කරුණු කාරණා අවසානය දක්වා ආරක්ෂා කරන්නට මේ මිනිසයා සෙනෙවන්තේනි විශ්වාසවන්ත මිනිසෙක් වුණා. හාලෙලූයා. ඔබ දන්නවද සාතන් මේකට කැමති නැහැ. ඒ මොනවටද? ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත කෙනෙක් වෙනවට සාතන් කැමති නැහැ. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන. අපි සටන් කරන්න ඕන. අපි ජය ගන්න ඕන. මිනිසයන් ඉදිරියේ වගේම සෙනෙවන්තේනි සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත මිනිසයන් බවට පත් වෙලා. අන්න එතකොට තමයි අපේ දිවීම අපට අලංකාරව කෙලවර කරන්න පුළුවන්. සුදෝ පාවුල් තුමා කියනවා මගේ දිවීම මම කෙලවර කරා. හාලෙලූයා. සුදෝ පාවුල් තුමා කියනවා දැන් මට පේනවා දෙවියන් වහන්සේ මා උදෙසා සූදානම් කරලා තියෙන ඔටුන්න. දැන් මට පේනවා ඒක. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාගේ අතින් මගේ හිසට ඒ ඔටුන්න දාන්න යනවා.
මේ වයවෙල්ලා මේ ඔටුනු ලැබෙන්නේ මේ ආත්මීක යුද්ධවලින් ජයගන්න මනුෂ්‍යයන්ට පමණයි. නිකං ඔහේ අර පරණ ටීටර්වල වගේ නිකං ඔහේ රඟපාන මනුෂ්‍යයන්ට කවදාක්වත් මේ ඔටුනු ලබා ගන්න බැහැ. ඒ නිසා තමයි මේ දෙවියන් වහන්සේට මෙහෙ කරන දෙවියන් වහන්සේගේ දාස දාසීන් අපේ ආත්මය පෝෂණය කරන්න අපේ ආත්මික ජීවිත වර්ධනය කරන්න මෙතරම් වෙහෙසක් දරන්නේ. නේද? ඒ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ට මෙහෙකාරියන්ට ඒ පැවරිලා තියෙන වගකීම ඒ අය අකුරට ඉෂ්ට කරමින් සිටිනවා. ඒ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ සේවය ලබන්නා අපි මොනවද කරන්න ඕන? ඒගොල්ලෝ ඒක අකුරට ඉෂ්ට කරනවා වගේම අපි ඒක අපේ ජීවිතේට ඒක අකුරටම අපි ලබා ගන්න අවශ්‍යයි. අපි කියවමු යෝබ් 1:9. සාතන් ස්වාමින් වහන්සේට උත්තර දෙමින් යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බය වෙන්නේ කිමකටද? ඔබ වහන්සේ වට කරත් ඔහුගේ ගෙදර හොඳයි දුවේ. දැන් බලන්න දෙවියන් වහන්සේ යෝබ් ගැන කොච්චර දේවල් කියනවද? සාතන්ට මොනවද කියන්නේ? මේ මිනිස්සයා හරි නිර්දෝෂයි. මේ මිනිස්සයා හරි අවංකයි. මේ මිනිස්සයාට දේව බය තියෙනවා. මේ මිනිස්සයා නපුරෙන් වැළකෙන මිනිස්සෙක්. දැන් දෙවියන් වහන්සේ සාතන්ට මෙච්චර දේවල් යෝබ් ගැන කතා කරද්දී සාතන් යෝබ්ව සැහැල්ලු කරලා කතා කරනවා. මොනවද කියන්නේ? සාතන් මොනවද කියන්නේ? මේ යෝබ් නිකමටද බය වෙන්නේ? සාතන් යෝබ්ව දානවා 2:50ට. නේද? මේ බය ගුල්ලෙක්. නේද? මේ මිනිස්සයා නිකමටද බය වෙන්නේ? මේ මිනිස්සයා මහා බය ගුල්ලෙක්. සාතන් ඇවිල්ලා යෝබ්ව සැහැල්ලු කරලා කතා කරනවා. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේ යෝබ්ගේ ජීවිතේ තිබුණා වූ ගුණාංග සාතන්ට පැහැදිලි කරලා දෙනවා. සාතන්ට ඒවා අහගෙන ඉන්නවත් බැහැ. ඒ නිර්දෝෂකම, ඒ අවංකකම, ඒ දේව බය, නපුරෙන් වැළකෙන්නා වූ දේවල් සාතන්ට අහගෙන ඉන්න බෑ. සාතන්ගේ ඇතුලේ ඒක නේද කකියනවා. ඒවා සාතන්ට අහගෙන ඉන්න බෑ. ඒ නිසා තමයි මගේ සෙනෙහවන්ත දේව දරුවා දේව දියණිය දෙවියන් වහන්සේගේ දරුවෙනි ඔබට කියන්නේ. ඔබ මම මේ පොළවේ ධනවත් වුණාට, අපි වස්තුව ලබා ගත්තට, අපි උගතුන් වුණාට නේද? අපි මේ පොළවේ මොනතරම් දේවල් අත්පත් කරගත්තත් සාතන්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ කොච්චර වෑයම් කරනවද නිර්දෝෂ මිනිසෙක් වෙන්න? ඔබ කොච්චර වෑයම් කරනවද අවංක මිනිසෙක් වෙන්න? මම කොච්චර වෑයම් කරනවද දේව බය ඇති මිනිසෙක් වෙන්න? අන්න ඒ මොහොතේ පටන් සාතන් ඔබ මා සමග යුද්ධ කරන්නට පිවිසෙන්ට යනවා. ප්‍රවේශම් වෙන්න. නේද? ඔබ කල්පනාකාරී වෙන්න. ඒ මොකද ඔබ දෙවියන් වහන්සේ තුල ගොඩනැගෙද්දී ඔබව සැහැල්ලු කරන්න පුළුවන්. අපි කියමු තවත් එක පදයක්. යෝබ් 8:9 සහ 10. මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය කිසිවක් නොදනිමුව. මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය. යෝබ් 2:8-9-10. ඔහු තමාගේ ඇඟ කසා ගන්නට කැබලිත්තක් ගත්තේය. තවද ඔහු අලුවල හිඳගත්තේය. දැන් මොනවද මෙයාට සාතන් කරන පීඩාවන්?
හිසේ ඉඳලා දෙපතුල වෙනකං එවනවා ගඩු රෝගයක්, කුෂ්ඨයක්, තදයක් එවනවා. මම මේ පණිවිඩේ සූදානම් කරද්දි මං දන ගහලා කීප වතාවක්ම මං දෙවියන් වහන්සේට යාඥා කරපු එක කාරණයක් තිබුණා. මං සමහර දේවල් මගේ පාලකතුමාගෙනුත් මම ඇවිල්ලා ඇහුවා පාස්ටර් මේ දේ කොහොමද කියලා. මම යාඥා කරපු කාරණයක් තිබුණා ස්වාමිනී මං අද දවසේ මේ යෝබ් ගැන කතා කරන්න යනවා. අනේ ස්වාමිනී මාවේ ළඟින්වත් යවන්න එපා. මාවේ ළඟින්වත් යවන්න එපා. ඒ මොකද අපිට කතා කරන එක මේ පුද්ගලයා ගැන පහසුයි. හැබැයි මේ මිනිස්යා සෙනෙවන්තෙනි පුදුමාකාර මිනිසෙක්. පුදුමාකාර බලපෑමක් වුණා වූ මිනිසෙක්. අපි නිකන් ඔහේ කතා කරන්න පුළුවන්. මේ දෙවියන් වහන්සේගේ අනර්ග මිනිස්සයෝ මේ මිනිස්සෙන්ගේ මයිලක් සමහර විට අපි වටින්නේ නැතුව ඇති. අපි නිකන් කතා කරන්න පුළුවන්. හැබැයි මේ දේව වචනේ මේ මිනිස්යන්ව තබා තිබෙන්නේ අපට ආදර්ශයක් වෙන පිණිසයි. හාලෙලූයා. අපිට ආදර්ශයක් වෙන පිණිසයි. සෙනෙවන්තේනි අපි යේසුස් වහන්සේගේ ලේවලින් නැවත උත්පාදනය ලැබපු නිසා අද අපි දෙවියන් වහන්සේගේ දූවරුන් පුත්‍රයන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ දරුවන්ට ආදර්ශයක් වෙන පිණිස මේ අනර්ග මිනිසයන්ව දෙවියන් වහන්සේ උන්වහන්සේ තබලා තිබෙනවා. හාලෙලූයා. දැන් බලන්න. සාතන් අවසරය ඉල්ල ගන්නවා දෙවියන් වහන්සේගෙන්. සාතන් අවසරය ඉල්ලගෙන යෝබ්ට තියෙන සියලුම සම්පත් සාතන් විනාශ කරලා දානවා. ඒ විතරක් නෙමෙයි යෝබ් පණ වගේ ආදරය කරපු දරුවන් ඔක්කොම සාතන් විනාශ කරලා දානවා. මං ඒ නිසායි කිව්වේ හරි භයානකයි. මං ඒකයි කිව්වේ මං කීප වතාවක් යාඥා කෙරුවා. ස්වාමිනී මං පණ්ඩිතෙක් නෙවෙයි. මං ඔබ වහන්සේ ඉදිරියේ යටහත් මිනිසෙක්. නමුත් සභාවට කතා කරන්නට යුතු නිසා මං කතා කරනවා. මාව මේ ළඟින්වත් යවන්න එපා. නේද? එච්චරට අසම සම පුද්ගලයෙක් මේ යෝබ් කියන්නේ. ඉතින් දැන් නේද මෙයාගේ මුළු ශරීරයේම ගඩු රෝගයක් ඇවිල්ලා. ඒ පදේ නැවත කියන්න දුවේ. ඔත්තට අහගන්න. ඔහු තමාගේ ඇඟ කසා ගන්නට කැබලිත්තක් ගත්තේය. තවද ඔහු අලුවල හිඳ ගත්තේය. ඉන්න බෑ කසනවා. නේද? කැබලිත්තක් අරගෙන ඒවා කසනවා, ලේ වැක්කිරෙනවා, ඉන්න බෑ. නේද? අලු උඩ ඉඳ ගන්නවා. අලු තවර ගන්නවා තමාගේ ඇඟේ. ඊට පස්සේ එවිට ඔහුගේ භාර්යාව නුඹේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. දැන් මේ කුෂ්ඨයට දදයට වැඩිය වේදනාවක් මේක. නේද? අපි හරියට ප්‍රේම කරනවා අපේ භාර්යාවට. නේද? දැන් මෙතන භාර්යාව ගැන විතරක් කියන නිසා මම භාර්යාවව විතරක් ගන්නවා. බලන්න. අපිට ප්‍රශ්නයක් කරදරයක් පැමිණෙද්දී අපිව මිනිස්සු සැහැල්ලු කරද්දී දැන් සමහර වෙලාවට සමහර දේවල් තුලින් යද්දී මං හරි වේදනාවෙන් මගේ භාර්යාව ළඟට ගිහිල්ලා කියනවා මේ ප්‍රශ්නය මේකයි. මම හරි අමාරුවෙන් මෙතනින් යන්නේ මේ මෙතන මට හරියට අමාරුයි දරා ගන්න. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මගේ භාර්යාව ගැන. ඇය මාව ශක්තිමත් කරනවා. ඇය මාව ශක්තිමත් කරනවා. නෑ ඔබ මෙතනින් ගමන් කර යුතුයි. ඔබ මේ දේ කර යුතුයි.
ඔබ දන්නවද මේ ස්වාමි පුරුෂයන්ට නේද ආදම් තනිවම සිටීම හොඳ නැති නිසා තමයි දෙවියන් වහන්සේ ඒවම දුන්නේ. පස්සේ ආදම්ට හිතුණලු තනියම හිටියනම් හොඳයි කියලා. නේද? දැන් ඔය විවාහ වෙන අය හොඳට දැනගන්න ඕන. නේද? අපේ මේ පාලකතුමා අපේ විවාහ දේවමහන් වල ඊටම අනර්ග දේශන දෙනවා. විවාහ වුණු අලුත හරියට නිකන් කිරි පැණි වගේ. එක ටූත් බ්‍රෂ් එකෙන් තමයි දත් මදින්නේ. එක ටූත් බ්‍රෂ් එකෙන් දත් මදින්නේ. දෙන්න දෙකක් පාවිච්චි කරන්නේ නැහැ. එච්චරට ප්‍රේමණීයයි. මම දැක්ක දවසක් කොළුවෙක් ඒ ගෑනු ළමයාගේ කටේ තිබිච්ච බබල් ගම් එක ඉල්ලගෙන එයා කටේ දාගත්තා. ඒ මොකද්ද? ආදරය. පස්සේ දත් වැටෙද්දි නේද? දැන් ටූත් බ්‍රෂ් දෙකක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. අර එක පාවිච්චි කරපුවා පස්සේ දෙක ගේනවා. අපි සේවය කරද්දී අපිට අත්දැකීම් තියෙනවා. ඔය කිඹුලපිටිය ආණියම්බලෙන් මම සේවය කරද්දී එක්තරා අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි හිටිය. අංකල්ට අවුරුදු 85යි ඇන්ටිට අවුරුදු 82යි. හැමදාම අංකල්ට බත් එක බෙදලා ඇන්ටි බලාගෙන ඉන්නවා. ඇයි? අංකල් ඒ බත් එකෙන් චුට්ටක් අනිවාර්යෙන්ම ඉතුරු කරනවා. ඒකට ඇන්ටි දාගෙන තමයි ඔබ දන්නවද ස්වාමින් වහන්සේ වෙතට යනකම්ම ඒ දෙන්න ඒ විදිහට තමයි ජීවත් වුනේ. නේද? ඉතින් මේ දේව දරුවන් කියන්නේ ආටිෆිෂල් අය නෙමෙයි. නිකම් මවාපාන අය නෙමෙයි. දැන් අපි තුල ගොඩනගෙනා වූ දේවල් සැබෑවේ දේවල්, සත්‍යයේ දේවල්, හරි දේවල් අපි තුල ගොඩනැගෙන්නේ. ඒ නිසා අපේ ප්‍රේමය, අපේ ආදරය, අපි තව කෙනෙකුට දක්වන දයාව, ලෙන්ගතුකම නේද? අපි විවාහ වුණා වූ කෙනාට දක්වන ආදරය ඒක ඇවිල්ලා මවාපාන දෙයක් නෙමෙයි. ඒක සැබෑවේ දෙයක්. දැන් බලන්න මේ යෝබ්ගේ භාර්යාව කියන කතාව මොකද්ද කියන්නේ? නැවත දුව ඒක කියන්න. හොන්ට අහගන්න භාර්යාවරුන් විශේෂයෙන් සභාවේ භාර්යාවරුන් මේක අහගන්න. මොකද්ද කියන්නේ? එවිට ඔහුගේ භාර්යාව නුඹේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? නුඹේ අවංකකම තවමත් පවත්වාගෙන ඉන්නවාද? දැන් දෙවියන් වහන්සේනේ කියන්නේ යෝබ් හරි අවංකයි කියන්න. නේද? දැන් යෝබ් අවංකයි කියලා දෙවියන් වහන්සේම වගේ දන්නවා. කවුද? භාර්යාව. අපි සමහර පුරුෂයෝ ගැන ගිහින් කතා කරද්දී අනේ නිකන් ඉන්ඩස්ට්‍රිස්ට ඔයා එහෙම කියන්න එපා. ඔයාගේ ස්වාමි පුරුෂයා කොච්චර යහපත් මිනිස්සෙක්ද? කොච්චර අනේ පාස්ටර් මේ ඕකනම් විතරක් කතා කරන්න එපා. ඇයි? සමහර අයගේ බැටළු ස්වරූපයේ තියෙන්නේ සභාවේ පමණයි. සභාවේ පමණයි. ගෙදරට ගියාට පස්සේ තනිකර එළුවෙක්. බැටළු ස්වරූපය තියෙන්නේ සභාවේ විතරයි. ඒ අහිංසකකම, ඒ නිර්දෝෂීභාවය, ඒ දේව භය, ඒ ප්‍රේමය නේද බලන්න ඕන. අර කතාවක් කියනවා මොකද්ද? සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ. ගෙදර බලන්න ඕන. ඒකයි ඒ සහෝදරී කිව්වේ නේද? පාස්ටර් මොනවද කියන්නේ? පාස්ටර් දන්නේ නැනේ. පාස්ටර් මෙයා ගැන කතා කරනවා. පාස්ටර් දන්නේ ওই ටික විතරයි. මූණටම. ඉතින් මෙහෙම වෙන්න බෑ අපිට.
අපේ සභාවේ පුරුෂයන් ගැන හොඳටම දන්නේ සභාවේ භාර්යා ඒ පුරුෂයාගේ භාර්යාව. ඒ වගේ තමයි යෝබ් ගැන හොඳටම දැනගෙන හිටියේ කවුද? යෝබ්ගේ එකම බිරිඳ. ඒ නිසා තමයි මෙයා කතා කරලා කියන්නේ නුඹ ඔය දෙවියන් වහන්සේ කෙරේ අවංකකම තාම තියාගෙන ඉන්නවද? තියාගෙන ඉන්න කියලාද කිව්වේ? කියන්න ඊටර ටික. දෙවියන් වහන්සේ අත්හැර දමා මැරෙවයි කීවාය. සිස්ටර්ස්ලා සභාවේ මොකද්ද කියන්නේ? ඔය දෙවියන් වහන්සේව අත්හැරලා දාලා මිනිස්සෙක් වගේ ජීවත් වෙයන් කිව්වද? ඔය දෙවියන් වහන්සේව අත්හැරලා දාලා මැරියන්. මාර ධෛර්යමත් වචනයක් නේ. නේද? යෝබ් තවත් කඩාගෙන වැටෙන්නේ නැති. නේද? යෝබ්ගේ ජීවිතේ තවත් කඩාගෙන වැටෙන්නේ නැති. අනේ මම මෙච්චර ප්‍රේම කරපු කෙනා මේ වෙලාවේදී මම ධෛර්යයක් බලාපොරොත්තු වෙනවා. මම ශක්තියක් බලාපොරොත්තු වෙනවා. මාව ධෛර්යමත් කරයි කියලා හිතනවා. නමුත් මේ තැනැත්තිය මට කතා කරන ආකාරය නේද? යෝබ්ගේ විශේෂත්වය කියන්නේ සෙනෙහවන්තේනි එක පමණක් නෙවෙයි, දෙක පමණක් නෙවෙයි, තුන පමණක් නොවේ, හතරක් යෝබ් ගාව තිබුණා. ඒ මොකද්ද? නිවටේක් උනේ නැහැ. නිවටේක් උනේ නැහැ. කිසිම කෙනෙක් ඉස්සරහා කොන්ද නැමුවේ නැහැ. දෙවියන් වහන්සේගේ දේවල් සත පහට දාලා ජීවත් වුණේ නැහැ. දෙවියන් වහන්සේගේ දේවල් තමාගේ ජීවිතයටත් වැඩි ආරක්ෂා කරා. හාලෙලූයා. ජීවිතයටත් වැඩි ආරක්ෂා කරා. මොකද්ද යෝබ් කියන්නේ ඊට පස්සේ? එහෙත් ඔහු ඈට කතා කොට නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක් කෙනෙක් කතා කරන්නාක් මෙන් කතා කෙරෙහිය. අපි දෙවියන් වහන්සේගේ අතින් යහපත පිළිගනු නම් අයහපතත් පිළිගන්නට ඕනෑ නොවේදයි කීවේය. හාලෙලූයා. හාලෙලූයා. නේද? යෝබ් හිතුවේ නෑ අනේ දැන් මට gadu දාලා කුෂ්ඨ දාලා මගේ යාළුවොත් ගියා, ඔක්කොම ගියා, දරුවොත් නෑ. මම දැන් මෙයාටවත් ෂේප් එකේ ඉන්නවා. මෙයාටත් මම නේද රෙස්පෙක්ට් පෙන්නන්න ගිහිල්ලා මෙයත් මාව අතහැරලා ගියොත්. එහෙම හිතුවේ නෑ. එහෙම හිතලා දෙවියන් වහන්සේගේ දේවල් සත පහට දැම්මේ නැහැ. එහෙම හිතලා තමා අමාරුවෙන් ගොඩනගාගත්තු දේවල් අතහැරියේ නැහැ. යෝබ් මොනවද කියන්නේ? නුඹ මහා අඥාන ස්ත්‍රියෙක්. අඥානයට අඥානය කියන්න බය වෙන්න ඕනේ නැහැ. හාලෙලූයා. යෝබ් බය වුණේ නැහැ. නේද? නුඹ මහා අඥාන ස්ත්‍රියෙක්. නේද? අපි දකිනවා සෙනෙහවන්තෙනි කාලය මදි නිසා මං ඉක්මනට යනවා. අපි දකිනවා යෝබ් ඇවිල්ලා දෙවියන් වහන්සේට විශ්වාසවන්ත මිනිසෙක් වුණා. ඔහු ඇවිල්ලා මොන ප්‍රශ්න මොන පීඩාවන් මොන දේ පැමිණියක් දෙවියන් වහන්සේව අතහැරියේ නැහැ. දැන් අවුරුදු 5කිනුත් ඔබ මේ සභාවේ ඉන්නවා දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. අවුරුදු 10කිනුත් ඔබ මේ සභාවේ ඉන්නවා දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. මම හරි ගෞරවය කරනවා අපේ මේ ප්‍රසන්න සර් ගැන නේද? ඔහු නිතරම මේ ඉස්සරහට ඇවිල්ලා කියනවා මම අවුරුදු 30යි දැන් සභාවේ. 40යි. 40ට වැඩි. මම හරි ගෞරවය කරනවා. ඒක හරි වැදගත්. ඒ මොකද අද ඕකේ අනිත් පැත්ත තියෙන්නේ. නේද? දෙවියන් වහන්සේ තුල අවුරුදු 40ක් ජීවිතේ තබා ගන්න එක ලේසි පාසු දෙයක් නෙමෙයි. අවුරුද්දක් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. එක දවසක්
ඔබේ ආත්මික ජීවිතයේ දෙවියන් වහන්සේ තුල ගොඩනගා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක හරි අමාරු දෙයක්. ඒක හරි අමාරුයි. ඇයි බාධා එනවා, පීඩා එනවා. ඉතින් තව අවුරුදු 10ක් ගියක් යේසුස් වහන්සේ මේ 10 ඇතුළත නාවොත් මේ සභාවේ සෙනගගේ විශ්වාසවන්ත භාවය අවුරුදු 10කට පස්සේ දකින්න යනවා. මේ මූණවල් මේ විදියටම අපි දකින්න යනවා. අපි හොඳ අත්පොලසන්නාදයක් අපේ දෙවියන් වහන්සේට දෙමු. ඒකයි විශ්වාසවන්ත භාවය කියන්නේ. මූණවල් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. කොණ්ඩේ ටිකක් ඉදෙන්න පුළුවන්. නේද? මූණවල් ටිකක් බහින්න පුළුවන්. හැබැයි ඒ දේවල් වුණාට ඒ කෙනා සභාව තුල විශ්වාසවන්තව සිටිනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. විශ්වාසවන්තව සිටීම. එක දවසක් මං ඉක්මනට අවසන් කරන්න යනවා. අපි යක්ෂ ආත්මයක් සමග රාත්‍රියේ පුරාම අපි වෙහෙසටපත් වෙලා අවුරුදු 19ක ළමෙක්ව ගෙනාවා. ඉතින් අපි ආඥා කරනවා මේ යක්ෂාත්මේ දුරු වෙන පිණිස හදිස්සියෙම මාත් එක්ක යාඥා කරපු බ්‍රද කෙනෙකුගේ ඇඳුම් ටික අරගෙන එන්න කියලා මගේ පාලකතුමා මට කතා කරලා කිව්වා. රෝහිත මෙයා මෙතන හිටපු දෙන් යාඥා කර මෙයා අද රෑ මෙහි නවතින්න ඕන. ඔයා ගිහින් මෙයාගේ ගෙදර ගිහින් මෙයාගේ ඇඳුම් ටික අරගෙන එන්න කියලා. ඉතින් මමත් හරි පහසුවෙන්ම කැමති වුණායි. මොකද එයා එහෙම බැරි වෙලා ගියා නම් මම තමයි ඒ යක්ෂාත්මෙත් එක්ක ඒ රෑ තනියම ඉන්න ඕන. ඉතින් මං කව ටක් ගාලා මං කව රයිට් මම එහෙනම් ගිහින් ඇඳුම් අරගෙන එන්නම් කියලා. දැන් මං පුට් සයිකලේ පැදගෙන ඔය ජීන් හන්දියේ බස් ඩිපෝ පාරේ පෙරිය මුල්ලට වෙනකම් මං දැන් පුට් සයිකලේ පැදගෙන යනවා. අවුරුදුත් 20ක් 21ක් විතර ඇති. එක පාරටම මට මේ පිටිපස්සේ එක ගම්මානයක ළමෙක් එයත් පුට් සයිකලේ පැදගෙන ඇවිල්ලා මගෙන් ඇහුවා ඔබ තාමත් අර බයිබල් පල්ලියේද? මොකද මම ඒ ගමට සුභාරංචිය කතා කරන්න ගියාම මට බැනලා එලෙව්වා මේ සහෝදරයා. ඔබ තාමත් අර බයිබල් පල්ලියේද? කොහොම මම තාමත් බයිබල් පල්ලියේ. මං ඊට පස්සේ අනවශ්‍ය කතාවක් කිව්වා. මොකක්ද දන්නවද? ඇයි ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ මං ඒ පල්ලියේ හිටියට? කිව්වා විතරයි යන ගමන් පුට් සයිකලේ මට මෙහෙම කරලා ගැහුවා. මගේ නාස් පොල්ල කැඩිලා ලේ වැක්කිරෙනවා දැන්. මාව වැටුණා එහා පැත්තේ. මෙයා ගියා. පස්සේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මාව උස්සලා අරගෙන රෙදි කෑල්ලක් පොඟෝගෙන ඇවිල්ලා මගේ නහයෙන් තියලා මයෙන් ඇහුවා ඔයා කොහෙද? මට දැන් හරියට විස්තර කතා කරන්න බෑ. දෙවියන් වහන්සේගේ නාමයත් ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා මම කිව්වා මම මේ ළඟ තැනක ඉන්නේ කියලා. මං අර මාත් එක්ක සේවය කරන අනිත් සහෝදරයාගේ ඇඳුනුත් අරගෙන මම දැන් අමාරුවෙන් මම බයිසිකලේ පැදගෙන පල්ලියට එනවා. ඒත්ති මාත් එක්ක සේවය කරන බ්‍රදර්ස්ලා දෙතුන් දෙනෙක්ම බයිසිකල් පැදගෙන නැවත ඒගොල්ලෝ එනවා මාව මුණ ගැහෙන්න. ඇයි දන්නවද? අර මිනිස්සයාට නැවත අර ආත්මය ඇවිස්සීලා. යක්ෂ ආත්මය ඇවිස්සීලා. දැන් hina වෙලා එක පාරට hina වෙලා එක වචනයක් කිව්වලු. මොකද්ද කිව්වේ? මට ඒ විදියට hina වෙන්න බෑ. එයා hina වෙලා කිව්වලු උඹලා ඇරියා නේද අහවල් කෙනාව? මන් දුන්නා ලේ වක් කරගෙන එනවා ගිහින් ඵලයල්ලා මගට පිළිගන්න කියලා. අරයට යක්ෂාත්මය ආවේශ වෙලා. ඉතින් මට අනතුරක් වෙලා ඇති කියලා හිතා ගන්න අරගොල්ලෝ ආවා. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. කැඩිච්ච නාස් පොල්ල නැවත හරි ගැස්සුණා. දැන් අවුරුදු ගාණක් තාමත් දෙවියන් වහන්සේට සේවය කරනවා. නේද? ඒ නිසා මම ඔබට කියන්න කැමති කොච්චර කාලයක් ගියත් අපි අපේ ස්වාමින් වහන්සේව අපි අතහරින්නේ නැහැ. නේද? උන්වහන්සේව අපි දාලා යන්නේ නැහැ.
ඉතින් ඒ නිසා නේද අපිට ප්‍රශ්න එනවා, පීඩා එනවා, අපිට කරදර එනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ අපිට සටනක් තිබෙනවා. අපි ඒ වලින් ජය ගන්න ඕන. නේද? අද සමහර අය ජය ගන්නේ කොහොමද? තාමත් මේ චූටි දේවල් එක්ක සටන් කරන්නේ. අනේ පාස්ටර් නේද? මේ බලන්න දැන් ඔබ ඉගෙන ගත්තා නේද? නිර්දෝෂ භාවය, අවංක භාවය, නපුරෙන් වැළකීම, දේව බය, කොච්චර දේවල් මේ කිතුණුවෙකුට තමාගේ ජීවිතේ ගොඩනගා ගන්න තියෙනවද? නමුත් තාම ෆයිට් කරන්නේ බුලත් විටත් එක්ක. තාම සටන් කරන්නේ ඕක එක්ක. අනේ පාස්ටර් මේක නවත්ත ගන්න බෑනේ මට. ඉතින් අවුරුදු 20ක් ගැලවීම ලබලා තාම සටන් කරන්නේ ඔය පුංචි බුලත් විට එක්ක නම් ඕකෙන් ජය ගන්න බැයි නම් කොහොමද සාතන් එක්ක සටන් කරලා ජය ගන්නේ? නේද? යෝබ්ට පීඩා පැමුණුණා. යෝබ් දන ගහගෙන යාඥා කර හිටියේ නෑ අනේ ස්වාමිනී මේ පීඩාවලින් ගලවන්න මාව, මේ පීඩාවලින් ගලවන්න කියලා යෝබ් යාඥා කර හිටියේ නෑ. එහෙම දෙයක් අපි දකින්නේ නෑ. යෝබ් තමයි තමාට පැමිණියා වූ පීඩාවන් වලින් ජයගත්තේ. ඒකයි දේව දරුවන්ගේ තියෙන අභිමානය. හාලෙලූයා. ඒ නිසා තමයි යොහාන් 16 යේසුස් වහන්සේ කියන්නේ ලෝකේ නුඹලාට පීඩා තිබෙනවා. ධෛර්යමත් වෙයල්ලා මම ඒ වලින් ජය ගත්තා. පීඩා තියෙනවා. ඒ නිසා නේද අපි දේව දරුවෝ හැටියට මේ කුඩා දේවල් එක්ක සටන් කරන එක අපි දැන් නවත්තලා අපි ඒ වලින් ඉක්මනට ජය අරගෙන අපි ආත්මීක ඉහළ තලයට අපි ගමන් කරන්න අවශ්‍යයි සෙනෙහවන්තේනි. හාලෙලූයා. මම අවසන් කරන්න යනවා. මන් දවසක් එක සහෝදරයෙක් එක්ක සුභාරංචිය කතා කරන්න ගියා. මේ සහෝදරයා තමයි මාව එක්කන් ගියේ කර්මාන්තපුරේක කැන්ටින් එකකට. ඒ කැන්ටින් එකේ අයිතිකාරයිට සුභාරංචිය කියන්න. ඉතින් මේ මිනිස්සයා ගැලවීම ලබලා අවුරුදු 20කට වැඩි. මට කිව්වා පාස්ටර් එන්න මේ අයට අපි සුභාරංචිය කතා කරමු. ඉතින් මම ගියා. ගිහිල්ලා ඒ කැන්ටිමේ ඉස්සරහා අපි වාඩි වුණා. මායි අර සහෝදරයයි. ගැලවීම ලැබපු සිස්ටර් ආවා ඉස්සරහට hina වේගන. මං ඇහුවා කොහොමද සිස්ටර්? අනේ පාස්ටර් ආපු එක ලොකු දෙයක් අපේ මහත්තයාට කතා කරන්න. මං කිව්වා මහත්තයාට එන්න කියන්න. මහත්තයාට එන්න කියන්න. දැන් මහත්තයා ඇවිල්ලා වාඩි වුණා. මහත්තයා ඇවිල්ලා වාඩි වුණු ගමන් එතන තියෙනවා ඉස්සරහා හෙප්පුවක්. බුලත් කොළ, බුලත් පුවක්, අරව මේවා තියලා හෙප්පුවක් තියෙනවා. මහත්තයා ඇවිල්ලා ඉඳගත්ත විතරයි මාව සුභාරංචිය කතා කරන්න එක්කගෙන ගිය මිනිස්සයා ඇදලා ගත්ත බුලත් කොළයක්. මොනවද කියන්නේ දැන්? අද මේ පාස්ටර් එක්කන් ආවේ ඔයාගේ තියෙන මේ හැම ඇබ්බැහිකමකින්ම ඔයාව නිදහස් කරලා හොඳ මිනිස්සෙක් කරන්න. අද ඔයා තීරණය කරන්න ඕන කියලා අර හුණු බෙලෙක්කට ඇඟිල්ල දාලා දැන් ඔන්න බුලත් කොලේට ගානවා. දැන් මෙයා ගානවා. ගාන ගමන් අරයට සුභාරංචියක් කියනවා. දැන් මාව යාට හයිලයිට් කරලා දෙනවා. හැමදාම ඔය කාලකන්ණි ජීවිතේ ගත කරලා හරියන්නේ නැහැ. දැන් අපි දැනගන්න ඕන මිනිස්සුયો වෙන්න. බුලත් කොලේ නැමුව 4ට 5ට. පාස්ටර් මෙයාට කතා කරන්න කියලා අර බෙලෙක්කේ තිබිච්ච පුවක් කෑල්ලක් කරන් දාගත්ත කටේ. මන් දැන් බය වෙලා වගේ මේ මිනිස්සයා දිහා බලාගෙන ඉන්නවා. මේ මිනිස්සයා මොකද්ද මේ කරන වැඩේ? දැන් අර කෑල්ල කටේ දාගෙන හපහප දැන් මෙයා මාව හයිලයිට් කරනවා. මං කිව්වා සිස්ටර් මට වතුර ටිකක් ගේන්න පුළුවන්ද? හා පාස්ටර් කියලා සිස්ටර් ගියා. එතකොට මම බ්‍රදර්ට කිව්වා බ්‍රදර් අනේ කියන්න යට උණු වතුර ටිකක් ගේන්න කියලා. හරි පාස්ටර් නැගිටලා ගියා. මං අර මනුස්සයන් මොකද්ද මනුස්සය ඔයා මේ කරන වැඩේ?
ඊට පස්සේ තමයි එයාට මතක් වුණේ ඒක වැරදි කියලා. ගාලටක් ගාලා අර කෙලියට අරගෙන මම මේ ඉන්නේ පාස්ටර් ඉස්සරහා කියන එක මේ මිනිස්සයාට අමතක වුණා. ඉතින් අපි ගම්වල සේවය කරන නිසා අපිට විවිධ අත්දැකීම් තියෙනවා. නේද? සමහර අයගේ සටන තාමත් ඔය වගේ කුඩා කුඩා දේවල් එක්ක. මම ඔබට කියන්න කැමතියි. නේද? මේ වලින් අපි ජය ගන්න ඕන අවසාන බයිබල් පදය. යෝබ් 42:12 ඉඳලා කියවන්න. අපි අවසාන කරන්න යනවා. හොඳට අහගන්න මේ දුව බයිබලයේ කියවද්දී ඔබ හොඳට අහගන්න. මෙසේ ස්වාමින් වහන්සේ යෝබ්ගේ පටන් ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශිර්වාද කළසේක. හාලෙලූයා. හාලෙලූයා කියන්නේ. හාලෙලූයා. මොකද්ද කියන්නේ? මේ අභියෝග වලින් ජය ගනිද්දී පටන් ගැම්මට වැඩිය අවසානයේ ආශිර්වාද කෙරුවා. ඊට පස්සේ බැටළුවන්ද එළුවන්ද 14,000කුත් ඔටුවන් 7,000කුත් ගොන්බාන් 10,000කුත් කොටළු දෙනුන් 10,000කුත් ඔහුට සිටියෝය. ඒ අර පුත්‍රයන් 7 දෙනෙක්ද දූවරුන් 3 දෙනෙක්ද ඔහුට සිටියෝය. හාලෙලූයා. දැන් මේක ඊටු ටික ඔබ නිවසට ගිහිල්ලා කියවන්න. දෙවියන් වහන්සේ නැතුව ගියා වගේ යෝබ්ට 4 ගුණයකින් ආශිර්වාද කරා. ස්නේහවන්තයනි, අපිට සමහර වෙලාවට සිතෙන්න පුළුවන් අපි දෙවියන් වහන්සේ තුල ගත කරන මේ ජීවිතය, මේ උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතය නිසා අපිට සමහර දේවල් අහිමි වෙනවා කියලා. ඒවා ඔබට අහිමි වෙන්නේ නැහැ. ඔබ අවසානයේ දක්වා විශ්වාසවන්තව සිටින්න. දෙවියන් වහන්සේ ඔබේ විශ්වාසවන්තකම දැකලා දෙවියන් වහන්සේ ඔබට 100,000 ගුණයකින් ආශිර්වාද කරන්නට යනවා. හාලෙලූයා. අපි සෑම කෙනෙක්ම නැගිට සිටිමු දෙවියන් වහන්සේගේ පාමුල. අද දවසේ අපි ඇසුවා මේ අනර්ග මිනිසයාගේ ජීවිතය. මේ මිනිසයා ඇවිල්ලා නිර්දෝෂ මිනිසෙක්, අවංක මිනිසෙක්, දේව බය ඇති මිනිසෙක්, නපුරෙන් වැළකුණා වූ මිනිසෙක්. මේ මිනිසයාගේ තියෙන විශේෂත්වය තමයි මේ මිනිසයාගේ විශ්වාසවන්තකම පවත්වාගෙන සිටියේ දෙවියන් වහන්සේ ඉදිරියේ. දෙවියන් වහන්සේ ඉදිරියේ. අද උදෑසන කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කොච්චර විශ්වාසවන්තද? දෙවියන් වහන්සේ ඔබ කොතරම් විශ්වාසවන්ත පුද්ගලයෙක්ද කියලා දන්නවද? මොන බාධා පීඩා මොන දේ පැමිණියත් ඔබ උන්වහන්සේව අතහැරින් නැති බව උන්වහන්සේ දන්නවද? යේසුස් වහන්සේගේ පැමිණීම දක්වා ඔබ කිතුණුවෙක් වශයෙන් මේ පොළවේ ජීවත් වෙනවා කියලා දෙවියන් වහන්සේ දන්නවද? ඔබ මේ පොළවේ ඔබේ ඇස් දෙක පියාගන්නකම් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම දක්වා ඔබ තුල තියෙන විශ්වාසවන්තකම, අවංකකම, නිර්දෝෂ භාවය, දේව භය ඔබ ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් බව ඔබ ගැන දෙවියන් වහන්සේ ඇත්තටම දන්නවද? නැත්නම් ඔබට සිතෙනවද අනේ මම හරියට සෙලවෙන ගහක් වගේ, මං සෙලවෙන දතක් වගේ? දෙවියන් වහන්සේ දන්නවා මට කිසිම දෙයක් ගැන ස්ථිරත්වයක් නැති මිනිසෙක්. අද දවසේ ඔබටයි මේ පණිවිඩය. සුද්ධාත්මයන්න් වහන්සේ අද දවසේ ඔබටයි මගේ සහෝදරයා සහෝදරී මේ පණිවිඩය කතා කරන්නේ. ඒ තත්ත්වයෙන් ඔබ වෙනස් වෙලා දෙවියන් වහන්සේ තුල ස්ථීර කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඒ ස්වර්ගීක ආශිර්වාද වලින් ඔබට ආශිර්වාද කරන්නට යනවා. ඔබේ රජතුමා උන්වහන්සේ, ඔබේ ස්වාමියා උන්වහන්සේ,
ඔබේ දෑත් ස්වර්ගයට ඔසුවලා දෙවියන් වහන්සේට ඔබ ප්‍රශංසා කරන්න සෑම කෙනෙක්ම. ඔබේ රජතුමා දෙවියන් වහන්සේ උන්වහන්සේට ස්තුති කරමු අපි සෑම කෙනෙක්ම. ප්‍රශංසා කරමු ස්වාමින් වහන්සේට. අපේ දෑත් ඔස්වල අපි අනාගත පණිවිඩය ගැන ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. වහන්සේ අනගී චරිතයෙන් අපිට කතා කළා. අපි ප්‍රශංසා කරමු රියන්තයල. දනිවම මේ ගමන යන්නට බෑ. ඔබගේම ආත්මයෙන් ගෙන යන්නවා. දනිවම මේ ගමන යන්නට බෑ. ඔබගේම ආත්මයෙන් ගෙන යන්නවා. ඔබ ඕනේ. ඔබ ඕනේ. ඔබ දෙවිපියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ දරුවන්ගේ නමස්කාරයන් පිළිගෙන ස්වාමිනී ඔබ වහන්සේගේ දාස්‍ය තුලින් කතා කළා වූ යනගේ පණිවිඩය නිසා දෙවිපියාණනි ඔබ වහන්සේ අපේ චරිතයන් ගොඩනගා ඔබ වහන්සේට විශ්වාසවන්ත වූ ඔබ වහන්සේ තුල නිර්දෝෂ වූ අවංක වූ මනුෂ්‍යයන් බවට පත් කළ මැනව. ස්වාමිනී අවසාන දක්වා අපේ අදහිල්ල විශ්වාසවන්තකම පවත්වා ගන්න උදව් කර මැනව. වචන ගෙනාවා ඔබ වහන්සේගේ දාසයට ආශිර්වාද කර මැනව. දැන් ඔබ වහන්සේගේ සෙනග යන අතර ඔවුන් සුරක්ෂිතව ගෙන ගිය මැනව. ඔබ වහන්සේ සතිය පුරා ඔවුන්ට ආශිර්වාද කර මැනව. සිළු මහිමය සිළු ගෞරවය ඔබට දෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් ජීවමාන ශුද්ධ නාමයෙන්. ආමේන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා උතුම් වූ සහභාගීකමද දැනුත් මතුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වාත් අප සියලු දෙනා සමගම වේවා. ආමේන්. ආමේන්. හොඳයි දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. ප්‍රජේසු පීඨයි.